අපි ධර්ම දේශනාව ආරම්භයේදී දේවාරාධනාවක් කරනවා. සමන්තා චක්කවාලීසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස මුනීන්ද්‍රයන් වහන්සේගේ ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න දෙවියන්ට ආරාධනා කරනවා පැමිණෙන්න කියලා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් වැඩ හිටිය. උන්වහන්සේ ගම් නියම් ගම් පුරා වැඩම කරමින් මේ උතුම් ධර්මයේ ලෝකෙට දේශනා කරගෙන වැඩම කරා. බුදුරජාණන් වහන්සේ කොතනවත් ඔබ දැකලා තියෙනවද ඔය දේවාරාධනාව කරනවා. නිකන් දේශනාවකත් අහල් තියෙනවා දෙවියන්ට මේ ආරාධනාවක් කරලා බණ පටන් ගත්තා කියලා. බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ හිම දේවාරාධනාවක් කරපු තැනක් නෑ. බුදුරජාණන් වහන්සේ ආරාධනා කළත් නොකළත් උන්වහන්සේ දහම් දෙසන්න වාඩි වෙනකොට හිතනකොටම දෙවියම් පිරිලා ඉතිරිලා ගිහිලා අවසානයි. සමහරලාට මිනිස්සු දන්නෙත් නෑ. දැන් බුදුරජාණන් වහන්සේ දවසක් මහා කරුණා සමාපත්තියෙන් දැක්කා පුංචි රාහුල හාමුදුරු. ඒ වෙනකොට උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම හොඳට මෝරල වැඩිලා දැන්නම් අරහත්වයට හික්මවන්න සුදුසු කාලයයි කිය. එදා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට කෙන රාහුල තථාගතයන් වහන්සේ සමග වඩින්නේ කියලා බුදුරජාණන් වහන්සේ අන්ද වනයට වැඩිය. දැම් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා පුංචි රාහුල හාමුදුරු නිසීදනයක් අරගෙන පසු පසින් වඩිනෝ. එච්චරයි. බලාගෙන ඉන්න අය දන්නේ අන්න බුදුරජාණන් වහන්සේ අන්ද වනේ පැත්තට වැඩිය පුංචි රාහුල හාමුදුරු තීත් එක්ක වැඩිය ඉච්චරයි. හැබැයි බෝමාටු දෙවියන්ගේ ඉදං අකනිටා බඹලව දක්වාම දෙවිවරු ප්‍රීතිගෝසා කර කර අන්ද වනේ අතුරු සිදුරු නැතුව දෙවියන්ගෙන් පිරුණ. අන්න බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන් අරහත්වයට හික්මෝනෝ. අපිත්‍යම් බණහන් බණහන්න කියලා දෙවියන්ගෙන් අන්ද වනේම පිරිලගයා කිය. එදකොට බලන්න දෙවිවරු බුද්ධ දේශනාහන්න එකතු වෙනවා. ඊළඟට ධම්මචක්ක දේශනාව දේශනා කරද්දී පස්වක භික්‍ෂූන් වහන්සේලාට දහම් දෙසද්දි බුදුරජාණන් වහන්සේ වෙනම දෙවියන්ට ආරාධනා කළ බණ පටන්ගත්තිනේ. දවේමේ භික්කවේ අන්තා පබ්බජිතයනෙන සේවි තබ්බා ඔය විදිහට පස්වක භික්‍ෂූන් වහන්සේලාට තමයි දේශනාව ආරම්භ කරේ. මහනෙන අන්ත දෙකක් තියෙනවා. ශරීරයට අධික ලෙස සැප සම්පත් දෙමින් යන මේ කාමසු කල්ලිකාන යෝගේ එක අන්තයක්. ශරීරයට අනේක විද දුක්පීඩා දෙමින් යන අන්තේ තවාන්තයක්. එතකොට මේ විදිහට මේ අන්ත දෙකින් තොරව ඒතේතේ උබහෝ අන්තේ අනුපගහම මජ්ජිමා පටිපදා තථාගතයන් අභිසම්බුද්ධ තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකින් තොර මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරගත්ත ඔය විදිහට ධර්ම දේශනාවක්. හැබැයි දසදහසක් ලෝක දහතුවල දෙවිවරු ධම්මචක්ක දේශනා කරන්න හිතනකොටම ඒ භූමියේ අතුරු සිදුරු නැතුව දෙවියන්ගෙන් පිරිලා ඉවරයි. බොහෝ දෙවි දේවතාවරු අහසේ ඉන්දිකටු තුඩක් තරම් සියුම් දිවිය ශරීර මවාගත්තා කියන. අනේ අපිට පේනෑ කියල්. සියුම් දිවිය ශරීර මවාගෙන අහස පිරිලගිය. එතකොට මේ දේවාරාධනාව අපිට ආවේ මිහිදු මහරහතන් වහන්සේගේ වැඩමවීම. මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉස්සරලාම ඉලක්ක කරේ රටේ රජ්ජුරු. රජ්ජුරුව පහදවන්න බැරි වුණානං ඊළඟට ධර්මයේ දේශනා කරගෙන යනකොට රජ්ජුරුවෝ ඊට පස්සේ රාජ්‍ය බලය යොදෝලා හතුරුකං කරන. ඒ නිසා ඉස්සල්ලාම ඉලක්කෙ තිබේ රජ්ජුරුවන්ව තිසරණයේ පිහිටවාගෙන රජ්ජුරුවන්ව පහදවගන්න. ඊට කලින්ම ධර්මාසෝක රජ්ජුරුවෝ පණවිඩේවල තිබුණා ප්‍රිය නිරිදුනේ මං බුදුන් සරණ ගිය. මන් ධර්මයේ සරණ ගිය. මන් සඟුන් සරණ ගිය. බුදුරජාණන් වහන්සේගේ උපාසකයෙක් බවට මං පත් වුණා. නොබටත් ඒ උතුම් ලාබේ ලබා දෙන්නම් කියලා කලින්ම පණවිඩේ වෙලා තිබුණ. ඒ පණවිඩේට අනුව තමයි එදා පොසොන් පුන් පොහෝ දවසේ මිස්සක පව්වට මිහිදු මහරහතන් වහන්සේ ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමණේරයන් වහන්සේ බණ්ඩුක උපාසකතුමාත් අහසින් ඉරදීන් වැඩම කරේ. එදා 20000ක් එක්ක දේවානම්පියතිස්ස රජ්ජුරුව අමාත්‍යවරු 20000ක් පමණ පිරිස එකතු කරගෙන දඩේමේගේ දවසක්. දැන් බලන්න පොසොන් දවස ගැන පොහොය දවසන්නේනේ. එතකොට පොහොය දවසේ රජාට කන්න නැතුවද දඩේමේ යන්නේ. ඔන්න ඒ කාලේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ලැබෙන්න කලින් අපේ රටේ ස්වභාවය. ධර්මයේ නැති කාලේ විනෝදෙටත් කරන්නේ දඩේමේ යනවා. එතකොට එදා අමාත්‍යවරු පිරිවරාගෙන අර අහිංසක සත්තු මරන්න ආයුධ අරගෙන දඩේමේ යන. ඒක තමයි විනෝදේ. දන්නේ නෑනේ මේ ආදීනව. මෙහෙම යන දවසේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරේ.
උන්වහන්සේ වැඩම කරලා එදා ඒ වෙලාවේ උක්ෂ දේවතාවෙක් හැටියට සඳහන් වෙන්නමේ එතන මුවා ගැනතියෙන් එහෙමයි. මිහිදු මහරහත්තන් වහන්සේ මිස්සක පව්වි පර්වතයට වැඩම කරලා වැඩ ඉන්නකොට ඒ ප්‍රදේශයට අධිගෘහිත උක්ෂ දේවතාව මුවෙක් විදිහට වෙස් මවාගෙන් රජ්ජුරු ඉදිරියේ පෙනී හිටිය. ටික දුරක් යනවා රජ්ජුරුව පන්නගෙන යනකොට එතන නොපෙනී යන තව තැනකින් මතු වෙනවා. රජ්ජුරුවයේ පැත්තර දුවන. ඔහොම අර 20000ක් තරං සේනාවගෙන් අමාත්‍යවරුන්ගෙන් රජ්ජුරුවන්ව තනි කරගත්. රජ්ජුරුව මුවාදිහා බලාගෙන පන්නගෙන දුවනවා පිරිස අමතක වුණ. මෙහෙම ගිහිල්ල පර්වතය ළඟට එනකොට මුවා එක පාට නොපෙනී බය වුණා. වටපිට බැලුව බලනකොට තිස්ස කියලා කතා කර. එදකොට අපිට පේන ඔය වගේ තමයි අවසානය දැම් බලන්න රජ්ජුරුව ඇතුළු 20000ක් එදා ආයුධ බිමතියල තෙරුවන් සරණයනවා. රජ්ජුරුවන්ට දහම් දෙසන්න සූදාන් අරම්භ පැනේ ඥාති පැණි අහල අවසන් වෙනකොට අමාත්‍යවරු පිරිසා රජ්ජුරුව හොයාගෙනාව. ඒ වෙලාවේ රජ්ජුරුව බොහොම සද්ධාවෙන් දන ගහගෙන අනේ ස්වාමීනි මේ උතුම් ධර්මය මට කියන්න කියව. එදා ඇතෙකුගේ පියවර සටහන් උපමා කරගෙන තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් දහම් දෙසුයි. තිසරණයේ පිහිටන හැටි. මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය තියෙන්නේ ශාස්තෘන් වහන්සේ නමක් හරියටම අඳුනගෙන තෙරුවන් සරණ යන හැටි. අර විශාල ඇතෙක් හොයාගෙන යන කෙනා පාසටහන් දැක්ක ගමන් රැවටෙන් නෑ කියනවා. ඒ වගේ සමහර ඇත්තු ඉන්නවා කියනවා ලොකු නෑ නිකං කොටයි කකුල් අර පියවර ලොකුයි. අහුවෙන්න පුළුවන් එහන අහුවෙන්නෑ කිය. ඊළඟට උස් තැන්වල අතුබිඳලා තියෙනවා. ඒ නම් මෙන්න ලොකු ඇතාගේ අහුවෙන්නෑ කියන මොකද ඇතින්නියෝ ඉන්නවා කියන කෙට්ටූස. උන්ටත් අර වගේ උස තැන්වල අතුබිඳන්න පුළුවන් කියන. ඉතින් ඒ වගේ මෙහෙම ලකුණු ඔස්සේ බලාගෙන ගිහිල්ල හරියටම ඇතා දකිනවා. විශාල සද්ධන්ත හස්තිය දකිනකොට අර ලකුණු ඔක්කොමත් එක්ක සැකදුරුවෙන වන්නේ වගේ ශාස්තෘන් වහන්සේ නමක් ගැන සැකය දුරු කරගෙන තෙරුවන් ගැන පහදින ආකාරය තමයි ඔය දේශනාවෙන් තියෙන්. දැන් රජ්ජුරුව තෙරුවන් සරණ ගිය. බණහලා බෝම සතුටෙන් 20000 අමාත්‍යවරුත් බණහගෙන ඉඳලා සාදුකාරදීලා පිට පැහැදුර. රජ්ජුරුව කිව ස්වාමීනේ මේ ඔබහන්සේලා වැඩම කරලා ඉන්නේ මේ නගරේ තියෙන මහා වනාන්තරයට කැලීමේ. අපේ මාලිගා තියෙන්නේ අනුරාධපුරේ. ඔබහන්සේලා වඩිම කිවයි හෙට. ඔබහන්සේලට පහසුකම් අපි හදන්න. රජ්ජුරුව යන්න කිව අපි හෙට එන්නම් කිව. අපිට අද රාත්‍රී කාර්යයක් තියෙනවා කිව. හොඳයි ස්වාමිනී හිමනං හෙට දවසේ ඔබහන්සේලාට දානේ මං මාලිගාවම සකස් කරනවා කිය. උදෑසනින් දානයට වඩින්නේ කියලා ආරාධනත් කරලා රජ්ජුරුව ගිය. දැන් අර 20000ක් පිරිසගේ කටකතාව යන්න ඇද්ද පහුවදා. මෙන්න මෙහෙම දෙයක් වුණා මෙන්න මෙහෙමයි අහසින් වැඩම කරලා තින ඔය කතාව යනවනේ. රජ්ජුරුවොත් ඔක්කොම ආයුධ බිම තියලා පුදුම ධර්මයක් මිනිස්සු දැන් කතාව පැතිරුණා පහුවද. එදා රාත්‍රී පොසොන් දවසේ රාත්‍රී දැම් බලන්න ධර්ම දේශනා කරනකොට ඉලක්කේ පළවෙනියටම ඉලක්ක කරේ රජ්ජුරු. ඊළඟට මේ රටේ බොහෝ කාලයක් අදහාගෙන හිටිය යක්කු අමනුස්්‍යයෝ ඉස්සර යක්කුන්ට බිලි පූජාතිීලතිය. ඔය චිත්තරාජ කාලවේල වගේ යක්කු යක්ෂණිය අදහපු විස්තරතිය. ඉතින් ධර්මයක් නැති කාලීති වෙන අදහන්න දේවල්නෑන් යක්කුන්ට බිලි පූජාතියනේවා ඕව තමයි තිබිලති. ගස්කල් අදහනේවා එතකොට ඕවට බැඳෙන බලවේග තියෙන අමනුස්්‍යය බැඳෙනවට දරුණු යක්කු යක්ෂණී ඕව පිළිගන්න බැඳෙනවා. එතකොට ඒ අය පහදවන්න ඕන ඊළඟට. ඒ නිසා රාත්‍රී මිහිතු මහරහතන් වහන්සේ එතන වැඩහිටිය ඉරදි බල සම්පන්න කෙනා සුමන සාමනීරයන් වහන්සේ. අර ඔක්කෝම අතර බලවත්ම ඉරදි බල සම්පන්න කෙන. කවුදේ ධර්මාසෝක රජ්ජුරුවන්ගේ මුණුබුරා සංගමිත්තාවගේ දරුවයි සුමන සාමනීරයන් වහන්සේ පුතා. මිහිදු මහරහතන් වහන්සේ ආරාධනා කරා ඔබ මේ පර්වත මුදුනට නැගලා අභිඥ්ඥා පාදක ධ්‍යානයකට සම්වැදිලා ඉරදියෙන් ගෝසාාවක් පතුරුවන්න කියෝ. මේ ලංකා භූමිය පුරාම ඉන්න යක්ෂයන්ට අමනුස්්‍යයන්ට උක්ෂ පර්වත විමාන කරගත් දෙවිදේවතාවරුන්ට බෝමාටු දෙවියන්ගේ ඉදං අකනිටා බඹලවම දෙව් බඹුන්ට මිස්සක පව්වට එන්න කියලා ආරාධනා කරන්න. උන්වහන්සේ ගල මුදුනට වැඩම කරලා සමාපත්තයට සමවැදිලා ඉරදියෙන් ගෝසාාවක් කරයි ගෝසාාවතමයි ඔය. සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම්.
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා කියලා ඔය ගෝසාාව පැතිරෙව. තැන් අපි කෑගහලකිවොත් ඇහෙන්නේ මේ ළඟ ටිකට විතරන්නේ මයික් දාලා මේ ස්පීකර් දාලා කෑගැහුවත් ටික දුරක් ඇහි එච්චරයි. ඉරදියෙන් ගෝසාාව පතුරෝනකොට ලංකාව හා කෙලවරී දම් මෙහා කෙලවරේ කොහේ හිටියත් ඒ ළඟ ඇහෙනවා වගේ හැමෝටම යක්ෂයන්ට අමනුස්්‍යයන්ට මේ ළඟ ඉදං අඩගහනවා බණහන්න ඉන්න වගේ ඒ ගෝසාාව ඇහෙනවා. අකනිටා බඹලෝ දක්වාම දෙව් බමුට මේ ගෝසාාව පැතිරිලා ගිය. මුළු මිස්සක පව්වම අතුරු සිදුරු නැතුව දෙව් බමුන්ගෙන් පිරුණක් යක්ෂය අමනුස්්‍යයුත් ආවා. ඒ සියලු දෙනාට පොසොන් දවසි රාත්‍රී සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසවා. අන්න මිහිදු මහරහතන් වහන්සේ කරපු දෙවනි දේශනා ලංකාවට වැඩම කරලා. සමචිත්ත පරියාය සූත්. ඒ දේශනා වහල බොහෝ දෙව් මමුන් ධර්මාවබෝධි ලබනවා තුනුරුවන් ගැන හිත පැහැදිව්. දැන් ඔන්න ඉදා රාත්‍රී ගෙවුණේ හෙම. පසුවදා රජ්ජුරුව උදේම කරත්ත පෙලක් බොහෝම ලස්සන්ට සරසල කරත්ත පෙලක් එව්වා. මේදු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස මාලිගාවට දානට වඩම්ම. අද ඉතින් වාහන නිස්සර කරත්ත සත්තු බැඳ. කරත්තවල සත්තු ගැට ගහපු ඉව නැගල යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒක විනේ නීතිය. ඒ කාල මිනිස්සු බනිනවා. අකුසල් කරගෙන තියෙනවා මුල් කාලීති භික්‍ෂූන් වහන්සේලාව මිනිස්සු වඩිනකොට ස්වාමිනී චාරිකාවද වඩින්නේ උබහන්සේ වඩින්න කියලා ඇනකොට සමහරු බනිනෝ මේ හිත් පිත් නැති මේ ශ්‍රමණයෝ මේ අහිංසක සත්තුන්ගේ මේ පිටේ නැගල යනවා වගේ මේ කරත්තවල නැගල යන මුම් පව්කාරයෝ කිය බනින්න ගත්ත. බුදුරජාණන් වහන්සේ වෙලාවේ මිනිස්සු පව්පුරෝගන්නවා ඒ වගේ හේතු මත සත්තු බැඳපු කරත්තවල යන්න එපා කියල නීතියක් පැන්. ඒ නිසා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ විනේ නීතිය මිහිදු හාමුදුරු දන්න උන්වහන්සේ වදාලා අර කරත්තවල ආපු අයට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සත්තු බැඳපු කරත්තවල වඩින්නෑකි යන්න කිව අපි එන්නම් කියව කරත්ත ටික යවලා කරත්තවලටත් කලින් අහසීම වැඩම කරා රජමාලිගාවට. උන්වහන්සේලා රජමාලිගාවට වඩිනකොට රාජකය විශාල පිරිසක් බලාගෙන හිටිය පුදුමෙන් පුදුමට පත් වනා උන්වහන්සේලා අහසිං වඩිනවා දැකළ. ඒ වෙලාවේ මාලිගාවි දානය සකස් කරලා තිබුණා දානයේ පිරිනමල අවසන් වෙනකොට අනුලා බිසෝ ප්‍රධාන බිසෝවරු ටික ඉදිරියෙන් වාඩි වුණ. කාන්තාව සේවිකාව 500ක් විතර හිටිය කියන. මේ පිරිසට දෙවනි දවසේ පේතවත්තු විමානවත්තු ඇසුරෙන් සච්ච සංයුක්තයෙන් දහම් දෙස්වා. ඔන්න දෙවනි දවස පොසොන් දවසට පහෝද. පේතවත්තු කියන අහල ඇති නොන්නේ ප්‍රේතලෝක ඉපදිච්ච ප්‍රේතයන්ගේ අමනුස්්‍යයන්ගේ ජීවිතකත්. විමානවත්තු කියන්නේ දිවිය ලෝක ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා ඇසුරු කර ගනිමින් දහම් දෙස්ව. ඉළඟට සච්ච සංයුක්තය ගැන චතුරාරි සත්‍යය ඇතුළත් දේශන කොඩක් තියෙන අන්න ඒව එකතු කරගෙන බණකිව. 500ක් අනුලාබිසෝ ප්‍රධාන පිරිස සුවාන් පලට පත් වනා කියලා තියනවා. ඔන්න දෙවනි දවසේ තමයි මාර්ගපල් ලැබ ඉස්සරලාම මාලිගාව හිටිය අර බිසෝවරුන්ගේ 500ක් දෙනා ධර්මාවබෝධය ලබට. මේ බණ කියලා ඉවර වෙනකොට මාලිගාව ඉස්සරහා මිනිස්සු පිරිලා ගෝසාාවක්. දැන් අර කලින් දවසේ මිනිස්සුන්ගේ කටකතාව ගෙවල්ලොල ගිහිල්ල කියලා මෙන්න මෙහෙමයි ඔන්න හෙට මාලිගාවට උදේ වඩිනවා මිනිස්සු ඇවිල්ල දැන් නගරි පිරිලා හනේ අපිටත් බණහන්න ඕනේ අපිටත් බණහන්න ඕනේ අනේ අපිට බණහන්න ඕන කී කෑගහන මිනිස්සු එලි රජ්ජුරු එලියට ඇවිල්ල බැලුව බලල මිනිස්සුන්ට කිව්වා දැම් මෙතන ඉඩ නෑන මේ මිනිස්සුන්ට ඒ නිසා ඉක්මනට රජ්ජුරුවන්ගේ ඇත්ගාල ඇත්තුටික අයින් කරලා එතන හදන්න කිව මණ්ඩපය අඩබෙර කරුවන්ට කියෝ අඩබෙර ගහල මිනිස්සුන් ඇත්ගාලට යවන්න කියල බණහන් නගරේ අඩබෙර ගස්සන්න කියෝ. මිනිස්සු දවල් වෙනකොට ඇත්ගාලෙ ගිහිල්ල ඔක්කෝම ඇත්තුටික අයින් කරලා බිම සුද්ද පවිට්ට කරලා මිනිස්සු බොහෝම සද්ධාවෙන් පිරිලා ඉතිරිලා ඉන්න. ඉක්මනට මණ්ඩපයක් හදලා මිහිදු මහරහතන් වහන්සේ ඇතුරු රහතන් වහන්සේලා පෙරහැරින් වඩම්මගෙන ගිය ඇත්ගාලලක්. අද කොතනදේ. අනුරාධපුර ජේතවන චෛත්‍ය ඉදි කරලා තියෙන එත. ඒ තමයි ජෝතිය වනේ රජ්ජුරුවන්ගේ ඇත්ගාල පිහිටි තැන. එතනට වැඩම කරලා අර මණ්ඩපේ වඩා හිඳවල රජ්ජුරුව ආරාධනයක් කරා ස්වාමීණී මේ මගේ රටවැසියන්. මේ මගේ රටවැසියන්ටත් මේ උතුම් ධර්මීම දේශනා කරන සේක්වා කියලා ආරාධනා කර. මිහිදු මහරහතන් වහන්සේ අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඔන්න එතනදී තමයි සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන්න ලැබු. පල්ලවෙනියටම කියපු දේශනාව තමයි දේවදූත සූත්‍රය. අපාය ගැන. එතනින් තමයි මිනිස්සු ධර්මයට ගන්න තිය. කාලයක් අකුසල් කර කර පව්කං කර කර
ප්‍රාණඝාත කර කර යක්කු යක්ෂණියෝ අදහාගෙන දුරාචාරයට යොමුවෙච්ච මිනිස්සුන්ට අපාය බය ඇති කර. මිහිඳු මහරහතන් වහන්සේ දේවදූත සූත්‍රය ඇසුරෙන් දහම් දෙසලා චතුරාරි සත්‍යය මුල් කරගෙන නිවන් මගට ධර්ම දේශනා කරා. ඒ දේශනාව අවසන් වෙන්නකොට එතන දහස් ගණන් හිටියා 500ක් පමණ පිරිස එතනත් මාර්ග පල් ලබනු. දැන් ඔන්න දෙවනි දවසේ 1000ක් පිරිස දැන් ධර්මාවබෝධය ලබලයි. අනුලාභිසෝ ප්‍රධාන පිරිසයි තර දේවදූත සූත්‍රයෙන් බණහල එතන 500. රෑවෙනකොට මිනිස්සු කටකතාව එන්න සෙනග වැඩි වුනා කිය. ජෝතිය වනේ ඉඩ නැති වුනා කියෙන මිනිස්සුන් බණහන්. ඊට පස්සේ රජ්ජුරුව කල්පනා කරා මේ තරම් පිරිසක් රජ්ජුරෝ කියනව සාමීනී එහෙමනං අද රාත්‍රීත් ඔබහන්සේට ධර්ම දේශනා කරන්න වෙනවා. මගේ උයන තියෙනවා කිව රාජකීය උයන මේ එහා පැත්ති තියෙන්නේ. එතන හොඳට ඉඩ තියෙනවා ලස්සන තැනක් කියව රමණීය තැනක් රාජකීය උයන. ස්වාමීනයේ ඔබහන්සේ එතන්ට වඩිමුක මං මිනිස්සු එතන් රැස් කරන්න. ඒ තමයි මහමෙ වුණා උයෙන් රජ්ජුරුවන්ගේ රාජකීය උයන. ඉක්මනට එතන මණ්ඩපයක් හදලා අර මිනිස්සු රැස් කරා එතන්ට එතන හොඳ ඉඩ තිබ්බ. දැන් රාත්‍රී දහම් දෙසන්න ආයමත් එතනති ආරාධනා කරා ස්වාමීනී මේ පිරිසටත් මේ උතුම් ධර්මය දේශනා කර. එදා මිහිදු මහරහතන් වහන්සේ රාත්‍රී දේශනාව පටන්ගත්තේ බාල පණ්ඩිත සූත්‍රය. මිහිදු මහරහතන් වහන්සේ බාල පණ්ඩිත සූත්‍රයෙන් තමයි දේශනාව පටන්ගත්. පටන් අරගෙන ඒ දේශනාව කරලා ධර්මාවබෝධයට මග දේශනා කළ අවසන් වෙන්නකොට එතනත් 500ක් පිරිස මාර්ග පල් ලබන. දෙවනි දවසේ 1500ක් මාර්ග පල් ලැබුව කියලතිය. දැන් එදා රෑ වුණ බණ කියල ඉවරනක හොඳටම රෑවෙලා. මහමෙ වුණා උයෙන්. රජ්ජුරෝ කිව්වා ස්වාමීනී දැන් හොඳටම රාත්‍රී. දැන් ඔබහන්සිල මේ මහරෑ අර මිස්සක පව්වට වඩින්න එපා කරුවලයි රාත්‍රී. ඔබහන්සේ මේ මගේ උයනෙම නවා තැන් ගන්න මං පහසුකං හදන්නං කිවදරාත් හොඳයි රජතුමනි කියලා උයනේ හදල දුන්නවුන් වැඩ ඉන්න උයන වැඩ හිටිය. පහෝදා උදේ රජ්ජුරුවෝ රාජකිය පිරිසත් එක උදේ පාන්දර උන්වහන්සේලා වන්දනා කරන්න පැමිණිය. එනකොට මිහිදු මහරහත්තන් වහන්සේ ඇතුළු පිරිස අර මහරහත්තන් වහන්සේලා වැඩ ඉන්නවා උයනේ ඇවිල්ල වන්දනා කළ රජ්ජුරු අහනෝ ස්වාමීනී ඊ රාත්‍රී සුවසේ වැඩ හිටියද. සැපසේ නින්ද ගියාද මැසි මදුරුවන්ගෙන් එහෙම කරදරයක් පීඩාවක් ඇතිවුණාද ඔබහන්සේලා කොහොමද කියල හැව. ඊට පසිකිව රජතුමනී මෙතන බොහොම සුවසේ අපේ ඒ රාත්‍රී වැඩ හිටිය බොහොම හොඳයි කියව මෙතන. ඊට පස්සේ රජ්ජුරුව අහනෝ සාමීනී ඔබහන්සේලාට කැප දැහුව මේ වගේ තැන් මේ මගේ රාජකිය උයන ඔබහන්සේලාට සුදුසු දැහුව මෙතන. ඔබහන්සේලාට කැපයිනම් මං මේක පූය කරන්නංකි. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ රජතුමනී අපේ බුදුරජාණන් වහන්සේටත් රජ කෙනෙක් ඉස්සරලාම මේ වගේම ලස්සන උයනක් තමයි කියව රජ්ජුරුවන්ගේ උයන පූජා කරේ කියලා වේලුවන පූජාව ගැන දහම් දෙසවා. මේ වේලුවන පූජාව ගැන බණ අහල අවසන් වෙන්නකොට රජ්ජුරුවෝ සාධකාරදීලා කිව මම මගේ උයනත් ඒ බිම්බිසා රජ්ජුරුව වගේම මගේ උයන මං පූජ කරනවා කියලා රජ්ජුරුවන්ගේ මංගල හස්තියගේ පසු පස රන් නගුලක් ගැට ගැහුව කිය. රත්තරන් නගුලා. මේ නගුලෙන් සීමාමායින් ලකුණු කරලා ඒ භූමිය රන් කෙන්ඩියකින් පැන්වක් කරලා මේ භූමියම බුද්ධ ශාසනයට මහා සංඝයාට සඟ සතු කරල පූජ කර. ඔය විදියට තමයි අනුරාධපුර මහමෙවුණාව යන පූජාවෙන්නේ තුන්ගෙන දවසේ. මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස එදා ඉනං එතන වැඩ හිටිය දහම් දෙසුව. එදකොට පිංහතුනී ඔය විදියට තමයි මේ ධර්මය ව්‍යාප්ත වෙලා ගිය. තින් එනිසා අද අපි ඔය කාරණා එක්ක අපිට තියෙන වටිනාම ධනය ධනවත්කම ආර්ය ශ්‍රාවකයාගේ ධනය අපි ලෝකෙ දිහා බලපු හමාමයා සල්ලිකාරය මෙයා නං හොද පොහොසතා අපි දකින්න මිනිස්සුන්ගේ භෞතික දේවල් වලින් ඉඩ කඩංවලින් යානවාහනවලින් මිනිස්සුන්ගේ කරේ තියෙන රත්තරම් බඩුවලින් සමහරු ඕඇන්න මිනිස්සු මනින්නෙනේ හිතකොට ආමයා සල්ලිකාරය මෙයා පොහොසතා බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයේ තුළ ධනවත්කම පෙන්නුවේ කරුණු හතකි. ඒ තමයි සත්තාරය ධනය අන්නේ ධනයෙන් ධනවත්වෙන්න මහන්සිගත්. උපදිනකොට සත්තාරය ධනයෙන්ම ඉගන්නෙක් වෙන්න පුළුවන්.
දන්නේ නී සද්ධාවනය සිල්වත්කමනෑ පවට ලැජ්ජා බයි හිරියොත්තප නෑ ඒව දන්නේ නෑ. ඊළඟට සුත දහම් දැනුම නෑ උපදිනකොට. තියාගේ දන්නේ දන් දෙන එකේ වටිනාක ප්‍රඥාව නෑ. හැබැයි ඔහොම කාලයක් ඉඳලා ටික ටික යම් දවසක අපිට ධර්මය කන වැටුනද. යම් දවසක කුසල් ලකුසල් පිම් පව් හොඳ නරක අහන්න ලැබුණද තෙරුවන් සරණ අවබෝධයෙන් පිහිටන්න ලැබුණද එතන ඉදං ධනවත් වෙන්න පටන් ගන්න. තෙරුවන් සරණ පිහිටපු දවස ඉදන් තමයි ජීවිතයට සංසාරයට ධනයක් රැස්සෙන්නෙමේ. අන්නේ ධනයෙන් පොහොසත් කෙනෙක් බවට පත්වෙන්. පළවෙනි එක තමයි සද්ධහ දන. ඔබ නිතර බුදුගුණම හිතනවා කියන්නේ ඒ ධනය දවස ගානෙ රැස් කරනවා. ඒ ධනය රැස් කරන කෙනෙක් බවට පත්වෙන්. බුදුගුණ හිතනවන. ඊළඟට ඔබ දහම් ගුණ හිතනවා නිතර ධර්මය ගුණ වසයෙන් හිතනවන. අන්න සද්ධහ ධනය රැස් කරන කෙනෙක් බවට පත්වෙන්. සඟගුණ හිතනවන තැන් ඔයි තේරතේරී ගාතාතින් රහත් භික්‍ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලගේ ජීවිත කතා. තේරී ගාතා කෙන රහත් භික්‍ෂුණීන් වහන්සේලගේ ජීවිත කතා. උන්වහන්සේලාගේ ගුණ ධර්ම. ඒවා කියෝනකොට අපිට ඇතිවෙන්න උන්වහන්සේලා තුළ තිබ සිල්වත්කම ගුණවත්කම අටලෝ දහම ඉදිරියේ කම්පා නොවීම අකම්පිත බව උන්වහන්සේලා තුළ තිබිච්ච මහා ගුණධර්ම අපිට ඒවා කියෝනොකොට සද්ධාව උපදින. තුනුරුවන් ගැන සද්ධාව ඇතිකරගත්ත කෙනා ඒ කාන්තෙන් සල්ලිවලින් කරන්න බැරි දේවල් තියෙනවන්. දැන් අපි හිතමු අපිට කෝටි ගානක් ධනය තියෙන රත්තරන් තියෙන ඔක්කොම කන්දක් හැටියට ගොඩ ගැහුව කියලා හිතන් රාන්ද්‍රදී මුතුමැනි කන්දක් ගොඩ ගහලා කියන වනේමා වයිසට යනක වලක්වන්න පුළුවන්ද බෑ සල්ලිවලින් කරන්න බෑ. මැරෙන්න්න පනාදිනව ලෙඩක් හැදිලා කෝටි ගණන් ධනය තිය ගිහිල්ල කියනවා මෙන්න සල්ලි අනේ මාවලිමේ ලෙඩෙම් බේරලදෙන් පුළුවන්ද බෑ. ලෝකයේ සමහර රෝහල් වලට ඔය මැද පෙරදික රටවල්වල දනකුවේරු. ඒ අය සමහරුව පිළිකා රෝග හැදිලා මරණාසන්න වෙලා ඒ අයට වෙනම පෞද්ගලික ජෙට්්‍යානා තියෙනවා. වෙනම තියෙන ප්ලේන් ඒ අයට. සල්ලිවලට කරන්න දෙයක් නෑ ලෝක දනොත් හැබැයි ලෙඩ හැදිලා. ඒවැ එනවා ඒ ලෝකෙ තියෙන විශාලම ස්පිරිතාලවල ඇවිල්ලා. අර බීෆ් කේස්වල සල්ලි පුරෝගෙන එන්නේ. ඇවිල්ල හලනවලු ඇවිල්ලා හලලා අඩනවලු මාව බේරල දෙන්න. ඉල්ලන ඕන ගානත් දෙන්නම් කිය. සල්ලි තියනවා ඒ තර. පුළුවන්ද සල්ලි වලින් බේරගන්න. ඒ නිසා ඒ වගේ අපිට පේනවා මරණය ඉදිරී මොන තරන් ධනය තිබුණත් මොන තරං වස්තුව තිබුණත් මට මෙච්චර දේපල තියෙනවා අනේ මට මැරෙන්ඩ බෑ කියල නතර වෙන්න පුළුවන්. ඒ නිසා ඒව වලක් වන්න බෑ. සුගතියක යන්න පුළුවන්. මෙන්න සල්ලි මේ සල්ලිවලි මාව සුගතියක යවන්න කළ යවන්න පුළුවන්. මට මෙච්චර දේපල තියෙනවා මට මෙච්චර සල්ලි තියෙනවා මෙච්චර රත්තරම් බඩු තියෙනවා මට සුගතියක යන්න ඕන මේ ටිකාරගෙන මාව සුගතියාව පංකිල යවන්න පුළුවන්. එහෙම යන්න බෑ. හැබැයි සද්ධහා ධනය තිබුණො සුගති යන්න බැයිද පුළුවන්. කොච්චර කන්න නැතුව හිටියත් පැල්පතේ හිටිය සද්ධහ ධනය තියෙන කෙනා සුගතිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවල් වල සමහර පුද්ගලයෝ දිහා දකිනවා ඒ කෙනාට ධර්මාවබෝධය ලබල දෙන්න පින මදියේ වෙන. හැබැයි බුදුරජාණන් වහන්සේව දැක්කත් අනේ සාදු කියලා වැන්දත් ඒත් ඇති ඒ ධනයෙන් සුගති යන්න පුළුව සද්ධහ ධනය. දැඟර මට්ට කුණ්ඩලීට එහෙමන්නේ මරණාසන්න වෙලා මට්ට කුණ්ඩලිගේ තාත්තා පුදුම කුණෙක් අහල ඇතින්නේ ඒ වෙලාවේ තමන්ගේ දරුවා ලෙඩවෙච්ච වෙලාවේ බෙහෙත්වලට සල්ලියනවන වෛද්‍යවරයට ඒ නිසා ගොඩ වෙදකං කර හිටිය දැන් ළමය මැරෙන්න්න යන පිළිකරන්න වෙනම දාලා හිටි. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දරුවට හැරෙන්න්නවත් පණනෑ බිත්තිය පැත්තට හැරලා හිටි බුදුරජාණන් වහන්සේ බුදුරැස් මාලාවක් කර බිත්තිය දිහාවට යොමු කරන. ඒ බුදුරැස් මාලාව අතරින් ඡායාව වගේ බුදුරුව දැක් අනේ සාදු කියලා හිත පැහැදුනා පණගියා දිවිය ලෝකෙ පහළ වුණ. එතකොට බලන්න අන්න සද්ධහා ධනී හැටි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න පුළුවන්න. කෙනෙකුට
බුදුගුණ අචින්ත්‍යයයි කියන ඒවන් අචින්ත්‍යයා බුද්ධා. බුද්ධගුණ අචින්ත්‍ය අචින්තයේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. යම් කිසි කෙනෙක්ක අචින්තිය වූ බුදුගුණ ගැන පහදිනවනං අනන්ත අප්‍රමාණ සීමා කරන්න බැරි විපාක ලැබෙනවකි. ඒ නිසා සද්ධහා ධනය ඇති කරගන්න. සද්ධාවෙන් ධනවත්. ඊළඟට දැන් සමහරුන්ට සද්ධාව තියෙනවා. එක එක්කෙනා කියන විදිහට එහෙමද එහෙමද එනං ඒ හරි ඇතිනේ කියලා වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්නේ නෑ අවබෝධයෙන් ඇතිවෙන සද්ධාවන. ඔය අමූලිකා සද්ධාව ස්වභාවය තමයි පරිප්ලෝ පසාදස්ස පඤ්ඥාන පරිපූරති. එක ඉල්පෙන සද්ධාව. වෙනස් වෙන සද්ධාවක් සැලෙන සද්ධාව. අර එළුව කරේතියාගෙනගේ කතාවහල තියෙනවා. මිනිහෙකුට හොඳ එළුවෙක් අහු වෙලා. එළුව කරේතියාගෙන යන මට්ට හොඳ එළුවෙක් හම්බුනා කියලා වටිනා එළුවෙක් මූ හොඳ මසට කියලා එළුව කරේතියාගෙන පුදුම සතුටෙන් යනවා. දැන් එළුවගේ එළු රැවුල තියෙනවා එළුවගේ හම් දෙක තියෙනවා එළුවගේ ඔක්කොම දැක්කට පස්සේ එළුවා හරි මේ නං එළුවත් කිය කරේතියාන යනවා. පාරයින ඉන්නවා 4 දෙනෙක්. මුන් කල්පනා කරා ඔය මිනිහකින් ඔය එළුව ගන්න උපක්‍රමයක්ව දන්නෝට. ඊට පස්සේ 4 දෙනා 4 පොලක හිටිය. යමල්ල කියලා මග 4 පොලක නතර වුණ. නතර වෙලා ඉස්සරලාම තැනදී හැව්වා. මොකද ඔය මේ බල්ලෙක් කරේ තියාගෙන යන්නේ. පිස්සු දෙම්බලට පේන්නේ නැද්ද මේ එළුවෙක්නේ බල්ලෙක් වෙන්නේ කොහොමද? පිස්සෙක් කියලා බැනගෙන ගියා. යනකොට තව ටික දුරක් යනකොට තව කෙනෙක් ඉන්නවා. ලොකු නෑ මොකද මේ බල්ල කරේ තියාගෙන කියලා ඇහුවා. ඊට පස්සේ පිස්සුද බං මේ බලාපංකෝ එළුවෙක්නේ කියලා බිමත් තියලා පෙන්නවා. බල්ලා වටේ බැලුවා තියෙනවානේ අන් දෙකක් තියෙනවා. ඊළඟට ඇවුලත් තියෙනවා. ආයි කරට ගත්. දැන් පොඩි සැකයක් ආවා. දෙන්නෙක්ම කීවනනේ. ආයි ටික දුර යනකොට ආයි කෙනෙක් ඉන්නවා. මොකද ඔය ගෙදර බල්ලා උස්සගෙන යන්නේ කොහෙද යන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කියලා ආයි බිම තිබ්බා. තියලා හොඳට බැලුවා වටේ බලලා. නෑ මේ එළුවනේ. පිස්සුද මේ එළුවෙක්නේ. මේ බල්ලෙක් වෙන්නේ කොහොමද? මුන්ට පිස්සු කියලා කරේ තියාන ගියා. ගිහිල්ලා යනකොට 4 වෙනි කෙනා ඉන්නවා තව ටිකක් ඉස්සරහා. ඉඳලා ඇහුවා කොහෙද ලොකු නැහැ ඔය බල්ලා අරන් යන්නේ. ඊට පස්සේ දැන් ලැජ්ජයි. නෑ මේ නිකන් කරේ තියාගත්තා කියලා බිම තිබ්බා දුක් බල්ලා කියලා පයින් ගහලා පැනනවා එළුවා. ලැජ්ජාවට. අනේ අර මිනිස්සු එළුව අරන් ගියා යන්නේ. ඔය වගේ නෙමෙයිද බොහෝ දෙනෙක්ගේ සද්ධාව. කියපු ගමන් වෙනස් වෙනවා. ඒ නිසා කවුරු හරි මොකක් හරි විකෘතියක් කියපු ගමන් ඒකට අහුවෙන්නේ ඔය වගේ තමයි. මුලදී නෑ ඒක වැරදිී කියලා හිතනවා. දෙතුන් දෙනෙක්ගේ විකෘතිය කියපු ගමන් හිතනවා ඒක හරි ඇති එහෙන අර කට්ටියත් කියනවා අරයත් කියනවා මෙයත් කියනවා දැන් අර කට්ටිය කියන්නේ ඉතින් ඒ විදිහට මිනිස්සු අහුවෙන ඔහොම තමයි මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ. දැන් බලන්න අපේ රටේ මේ වැරදි මතවාද පැතිරෙන ওই විදිහටනේ. ඒ නිසා ධර්මය ගැන සද්ධා ධනය තියෙන කෙනා මොන්න විදිහටව රවට්ටන්න බෑ. කවුරු කිව්වත් දෙවියෙක් ඇවිල් අහසින් බැහැල පෙළහර පාල කිව්වත් පිළිගන්නේ. ඒ නිසා තුනුරුවන් ගැන සද්ධා ධනය ඇති කරගත්. අන්න පළවෙනි මේක. ඊළඟට සීලය සිල්වත්කම ධනයක්. ඊළඟට හිරියොත්තප්ප කියන. පවට ලැජ්ජාවයි බයයි. පවට ලැජ්ජා බය දෙක තියෙනවා නං ඊට පස්සේ ධර්මයට යොමුවෙන්න පුළුවන්. එහෙම ලැජ්ජා බය නැති කෙනා ඊට පස් දැන් සමහරු වැරදි වැඩ කරනවා. කරන්නේ ලැජ්ජාවෙන්නේද. බයෙන් අහුවෙයි කියලා බයෙන් දන්නවා. එයාට ගැලවෙන්න පුළුවන්ගේ. හැබැයි ලැජ්ජා බය නැති කෙනා ඒ ලැජ්ජා බය දෙක නැතිවුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන ඒවල් ලෝක පාලක ධර්ම කියන. ලැජ්ජ බය නැති කෙනාට ඕන පවක් කරන්න පුළුවන් කියන. එයාට ඒක විපාක ගැන ගානක් නෑ. ඔය අට්ට කතාවක එනවා දවසක් රජ කෙනෙක් තාපසේ තවසෙක් ගැන ආරංචි වෙන රජ්ජුරුවන්. රජ්ජුරුව බොහොම බුද්ධිමත්. ඉති රජ්ජුරුවන්ට ආරංචි වෙනවා තාපසෙක් ඉන්නවා හොඳ තවස් දම්පුරනවා. අපිට අතිතින් ආරංචින්න ඔය වගේනේ. හොඳ තාපසයකින්වනේ හරි ගුණ හපත් හරි බල සම්පන්න.
හොඳට හිත දියුණු කරපු කෙනෙක් කියලා ආරංචි වෙනවා. රජ්ජුරුව මොකද කරන්නේ රාජපුරුෂයත් එක්ක ඒ වෙලාවේ දැම් පරිස්කාර අරගෙන ඔළුවේ තියාගෙන රජ්ජුරුව තාපසය බලන්න යනකොට මෙන්න තාපසය මාළු බානු. රජ්ජුරුව එනවා දැක්කා විතරයි තාපසය ඉක්මට බිලිපිත්ත වීසි කර. එතකොටම පුරෝහිතයකිව රජතුමනි අපි යං කිව මේක මහ පව්කාරයෙක් මාළු බානවා. රජ්ජුරෝ කිවන්නේ ඔහුට ලැජ්ජ බයි දෙක තියෙනවා. රජ්ජුරෝ දැක්ක ගම විසිකර ඒකයි. ඔහුට ලැජ්ජාවයි බයයි තියෙනවා කිය. ඒ නිසා ඒකෙන් ඔහු පිතුන් ලැබිය යුතුයි කිය. ඒ නිසාපි ගිහිල්ලා හිත පහදවාගෙන ඔයදී පූජ කරලයන් කිව. එතකොට බලන්න පවට ලැජ්ජ බය දෙක කියන එක තියෙන කෙනාට ඒක ධනයක්. අකුසල් කරන්න පව්කං කරන්න ලැජ්ජාව තියෙනවනං ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ආර්ය ශ්‍රාවකයාගේ ධනය. බයක් ඇති වෙනවනං අකුසල් කරන්න ඒකත් ආර්ය ශ්‍රාවකයාගේ ධනයක්. ඊළඟට සුත දනු දහම් දැනුම හොඳම ධනවත්කම තමයි ධර්මය ඉගෙන ගැනීම. කාටවත් රවට්ටන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය වටිනාකම දැන්ඔයි මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පලවෙනි මාසය ඇතුළත ලංකාවේ 60 දෙනමක් රහත් වනා. දහස් කනම් මාර්ග පල් ලැබුවර දෙවනි දවසම 1500ක් මාර්ග පල් ලබන් සෝවාන් වෙච්ච දහස් ගණන් ඉදලති. ඒ අතරින් 60 දෙනමක් රහත් වනා පැවිදි වුණ. තැන් 60 දෙනමක් රහතන් වහන්සේලා ඉන්නවල් පළවෙනි මාස ඉවර වෙනකොට ලංකාවයයි. ඉන්දියාවෙන් වැඩම කරපු පිරිසත් එක්ක ඔයිත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමනේරයන් වහන්සේ බණ්ඩු කුපාසකත් පැවිදිල රහත්වෙනවන්. එතකොට මේ ඔක්කොම 68 නමක් වුණා. පළවෙනි වස්කාලේ මිහින් තලේ අද තියෙනවා 8 සැටලෙන් කියලා. ගල්ලෙන් 68 රජ්ජුරුව සුද්ධ පවිට්‍ර කරලා හදල දුන්න වස්කාලේ වස් සමාදන්වේ. මේ ගල්ලෙන් වල තමයි පළවෙනි වස්කාලේ වස් සමාදන් වෙලා වැඩ හිටි. වස් පවාරණය කරලා ආයමත් ධර්මප්‍රචාරි පටන්ගත්. අවුරුදු කීපයක් ඇතුළත දස දහස් ගනම් භික්‍ෂූන් වහන්සේලා පැවිදි වුණා ධර්මය දියුණු කරා ධර්මාවබෝධය ලැබුව කිය. මෙහිදු මහරහතන් වහන්සේ පාලියෙන් ත්‍රිපිටක ධර්මය පැවිදි වෙච්චායට කටපාඩන් කෙරෙව්. මේ ධර්මය බුද්ධ භාෂිතය තිබ්බේ පාලි භාසාාවේ එකට ගැන මාගදී භාසාාව පාලියෙන් කටපාඩන් කෙරෙව්. පාලියෙන් කටපාඩන් කරලා ඒවෑ අර්ථ විස්තර සිංහලෙන් කියල දුන්න. ඒවට කෙනවා සීහල අට්ට කතා කිය අටුවා කියන ඒකයි. සීහල අට්ට කතා මිහිදු මහරහතන් වහන්සේ ඒ දේශනාවේ අර්ථ විස්තර සිංහලෙන් ඉගැන්නවා. පාලියෙන් කටපාඩන් කරගෙන යන්නක බුද්ධ භාෂිතයේ විදිහටම ගෞරුවෙන් කටපාඩන් කෙරව. ඉස්සර තිබුණේ පොත්තොල්ල ලියාගෙන යන ක්‍රමයක් නෙමේ. සුතා හොඳට අහනවා. දතා ධාරණය කරගන්න. වචසා පරිචිතා වචනෙන් පුරුදු කරනවා. මනසානුපෙක්කිතා නිතර නුවනින් විමසනවා. එතකොට හොඳට අහලා මතකතියාගෙන කටපාඩන් කරගෙන ඒ ධර්මය හැමවිලේම නුවනින් විමස පලනවා. එතකොට ධර්මය තමන් තුළ ධාරණය වෙලා තියෙන්. පොතේ නෙමේ හිතේ තියෙන් තමන් තුළ ධාරණය වෙලා තියෙන්. එහෙම කෙනා එහෙම විමස බලනකොට යෝනිසෝ මනසිකාරයේ දෙනකොට දිට්ටියා සුප්පටි විද්ද. තමන්ගේ අවබෝධයක් හැටියට ධර්මාවබෝධයට දෘෂ්ටිය සම්මාධිත්‍යය පහළ වෙන ධර්මාවබෝධයට හිත නැබුරු වෙලා සකස්වෙන්. එතකොට එදා ඔය විදිහට කටපාඩමින් තමයි දැන් පළවෙනි ධර්ම සංගායනාව කරලවත් ලියන්න හිතුවෙනෑන් ඒ කාලෙ පොත්තිබිල නැද්ද. ඔය වේද ග්‍රන්ථ ගැන සඳහන් වෙන්නේ බමුණන්ගේ ත්‍රිවේද වේද ග්‍රන්ථ තිබිල තියෙන. දෙවනි ධර්ම සංගායනාව තුන්ගනි ධර්ම සංගායනාවෙන් පස්සෙවත් ලියන්න හිතුවෙන. මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලවත් ලියන දේ නෙමෙයි කටපාඩමින් ගෙනියන ක්‍රමේ තමයි ගැන් සජ්්‍යහායනා කර ඔබට පුදුම හිති දැන් අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500 දැන් 60 ගානක්නේ. බුරුමේ ඉන්නවා තාමත් උන්වහන්සේ වැඩ ඉන්නවා. ත්‍රිපිටකයේම කටපාඩන් අයින්. කොයි චට්ට සංගායනාව කියලා බුරුමි කෙරුණා සංගායනාවක් ඒකයේ තේරාසනයේ මහා කාශ්‍යප තේරාසනයේ වැඩ හිටිය ප්‍රධාන නායක හාමුදුරු නමක් ඉන්නවා. උන්වහන්සේ ගැන ලිපියක් මේ ළඟදි තිබිලමං කියව්වා. උන්වහන්සේ කටපාඩන් දීලා තියෙනවා ත්‍රිපිටකයේ පිටු 16000 කටපාඩන් දෙන්න. ඒක ඇත්තද කියලා බලන්න ඒ රටේ හොඳ ව්‍යක්ත විසරද මහා තෙරුන් වහන්සේලාගේ කණ්ඩායම ඒ වගේම ග්‍රිනස් වාර්තාවට යන්න එහි
වෙනම පිරිසක් ඇවිල්ලා ඒ අයගේ කණ්ඩායමක් ඇවිල්ලා ඉදිරියේ ඔක්කොම පොට්ටික පෙරලගෙන ඉන්නවා. උන්වහන්සේ වාඩි වෙලා කටපාඩන් දෙනවා. දානෙ වලදන්න වැසිකිලි කැසිකිලි යන්න විතරයි නවත්තන්න එක දිගට මාස ගානක් ත්‍රිපිටකේ කටපාඩන්දී. එතකොට බලන්න වර්තමානය එහෙමයි වැඩඉන්නවා කියන්න. ඉස්සර ලංකාව ඉඳලා තියෙනවා දීග බානක දීග නිකායම කටපාඩන් කරගත්තයි. මජ්ජිම භානක කියන මජ්ජිම නිකාය කටපාඩන් කරගත්. සංයුක්ත භානක කියන්නේ සංයුක්ත නිකාය කටපාඩන් කරගත්තයි. එතකොට ඔය වගේ වෙන වෙනම පිටක කටපාඩමින් දරාගත්තා ඉඳලත් මේවා පොත්තොලට ගත්තව බැමිනිතියා සායින් පස්සෙන ලියන්න හිතුවේ බොහෝ රහතන් වහන්සේලා කටපාඩන් කරගෙන හිටිය නියගේ දුරුභීක්ෂයත් එක්ක පිරිනිවන් පාන්න වුණ. අවසානයේ මේ වගේ දරුණු නියගයක් ආවොත් අනාගත පරපුරට මේවා රැකගන්න ඕන කියලා ඊට පස්සේ තමයි තීරණය කර එහෙනම් අපි ලියලවත් වෙනම ආරක්ෂා කරල තියමු. ඊට පස්සේ තමයි පුස්කොල පොත්තොල ලියන්න තීරණේ. ඒව තමයි අද පොත්තොලට ආවේ. ඒ නිසා මහරහතන් වහන්සේලාගේ පරපුරෙන් ආව පිරිසිදු ධර්මයේ බුද්ධ වචනය අදාපිට තියෙනවා. බුද්ධ දේශනාව තිනවා ඒකස්මින් බ්‍රහ්ම චරියස්මින් සහස්සම් මච්චු භායිනං කියන. එක බණපදයක මරු පරදවන රහතුන් දහසක් වැඩඉන්නවා. බුදු කෙනෙක්ගේ එක බණපදයක දහසක් රහතුන් බිහි කරන්න තරං මාරයා පරදවන රහතුන් දහසක් වැඩඉන්නවා. ඒ තරම් බල සම්පන්නයි කිය. ඒ නිසා එවැනි බුද්ධ වචනයක් අහන්න ලැබෙනකොට බොහෝම ධර්ම ගෞරවෙන් බණහන්න ඕන. මේ ධර්මී පිහිටන්න එහෙම දැන් අපි කොච්චර බණහනවදනේ ගොඩාක් බණහනවනි. හැබැයි ධර්මයේ පිහිටන්න ඇත්තයයි. එකක් අපි බණ අහනකොට යෝනිසෝ මනසිකාරය පවත්වන්න ඕන. ඒක දුරුවලතාවයක් තියෙනවා අපි. එකක් පින පැත්ත ප්‍රබල වෙන්න ඕන ධර්මාවබෝධ. ඊළඟට අපේ නුවනින් විමසීමේ දක්ෂතාවේ අරුත ග්‍රහණය කරගන්න කෙන බණ අහනකොට නුවනින් විමසන්න කෙනොයි කාරණ. ඊළඟ දේ තමයි බාහිරේව ඔක්කෝම පැත්තක තියෙන. අනත්තන් රීංචති අනවශ්‍ය වැඩ ඔක්කොම නවත් අන්න කෙන බණහනකොට. අපි බණහනකොට ගෙවල්වල හොම නෑනනේ නිකං හිතන්න බණ ඇහුවට අපි කොච්චර නීතිරීති දාලාද බණක් අස්සන්න ඕන වැඩ සටහනකොට. මෙහෙම ඉන්න මෙහෙම වාඩිවෙන්න පෝ නෝක් කරන්න කොච්චර කියන්නවා. කෙවල්ල මිනිස්සු බණහන ඇට හිතන ඔහේ රේඩියක දාලාට ඒවියක දාලා ඇවිද ඇවිදන ඉන්න ගෙදරනේ. එතකොට දම්ම කාමෝ බවන් හෝති ධර්මයට කැමති කෙන ආස කෙනා ගෞරව දක්වන කෙනා ධර්මය තුළ දියුණුව කරායම. ධම්ම දෙස්සී පරාබව. ධර්මයට අකමැති කෙනා ධර්මය තුළ ගරහන කෙනා පහත් කරන කෙනා මෙලෝ පරලෝ දෙකින්ම පිරිහිලා යම. ඒකන ඉස්සර මිනිස්සු බණ පොතට හඳුන්කුරු ටික ඉදං අල්ල වඳිනවා පොත්තොල. බුදුන් අදින තැන තමයි පොට්ටහක් තියාග. බුදුන් ඇඳලත් ධර්මරත්නයට වෙනම වන්දනා කරනවා බණ පොට්ටික්. පොතක පිටු නමන්නේ පොත්තල ඉරිගහල අරේමේ නිකං ලියලා එහෙම කරන්න බොහොම ගෞරුවේ. දැන් අපි ගමු දේශනාවක් අපි ලියාගත්ත කියලා සූත්‍රයක් කියලා. ඒකර පොතේ කටුගන්න ටිපිටක පොතේ වෙනම කොලේක ලියලා මැදින් දාලා ගෞරවේ ධර්ම පොතට. බණ පොතක් කියෝනකොට පොතට වැඳලා කියවන්න. එදකොට තමයි ධර්මය පිහිටන්. ඒ ධර්ම ගෞරවයත් එක්ක ධර්මය පිහිටනවා. අන්න එහෙම ධර්මය පිහි දැම් බලන්න ආනන්ද හාමුදුරන්ට කොහොම පිහිටීමත්ද කියලා සසරි ධර්ම ගෞරවේ. කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙනාවත් ධර්ම ගෞරවෙන්ම සසරෙන් නුවන පුරුදු කරගෙන බුදු කෙනෙක්ගේ බණපදයක් ඇසූ පමණින් මට මතක හිටීවා. 84,000ක ධර්මස්කන්දය එක පාරයි අහන්නේ දේශනාව මතකයි. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලී මක්කරනේ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස ඔබහන්සේ මම නැති තැනක යම් කෙනෙකුට යම් ධර්ම කොටසක් දේශනා කරොත් ඒ කොටස ආයමත් මට ඒ විදිහටම දේශනා කරන්න මොකද අනාගත පරපුරට අරගෙන යන්න. ආනන්ද හාමුදුරුව සතිමන්තානං සිහිනුවන තියෙන භික්‍ෂූන් අතර අග්‍රයි. යමක්ෂණයෙන් වැටහෙන භික්‍ෂූන් අතර අග්‍රයි. මතක ශක්තියෙන් අග්‍රයි. අග්‍ර උපස්ථායක. එතකොට අපිට මතක ශක්තිය කියන එක ඇතිවෙන්නේ ධර්ම ගෞරවයත්තෙක්. ඒ නිසා ධර්මයට ගරු කරන්න. බොහෝම ගෞරවයෙන් බණහනකොට. වාඩි වෙලා ගෞරවෙන් බොහොම සද්ධාවෙන් තුනුරුවන්ට ජීවිතයේ පූජා කළ අනේ මේ බණපද මට හොඳට ධාරණය වේව. මට ධර්මාවබෝධයටම මේ දේශනා උපකාර වේවා. එවැනි අධිෂ්ඨානයකින් බණහන්. එහෙම බණහනකොට හොඳ දහම් දැනුමක් ඇති වෙනවා. ඒක තමයි කෙන ආර්ය ශ්‍රාවකයාගේ ධනෙ දනවත්කම.
දහම් දැනුම තියෙන කෙනා බොහෝම ධනවත් කෙනෙ. ඊළඟට ත්‍යාග දනම. අපි දන් දෙනවා කියන්නේ සංසාරයට නිධානයක් තැම්පත් කරා කියන දන් දෙනවා කිය. එතකොට අපිට කාට හරි දානයක් දෙනවනං අපි දැන් ඔබේ කෑම පිගානත් දුන්න කියලා කුසගින්න ඉන්න කෙනෙකුට. කාට හරි අසරනයකුට උදව් කරා කියලා. ඔබ දුප්පතෙක් වෙනවාද. ඒ නිසා ලැබෙන හැම වෙලාම පුළුවන් මට්ටමෙන් පින්කං කරන්න. ඒ කරන පින දිට්ට දම්ම වේදනය ලැබීමක් තියෙනවා එක පැත්තක. ඊළඟට දන් දෙනවා කියන්නේ සංසාරයට නිධානයක්කි. මෙලවට විතරක් නෙමේ. නිවන් දකිනකන් සසර ගමනට නිධානයක්. ඒ රැස්කර ගන්න දන්දීලා රැස්කර ගන්න ධනය ඒක දැන් අපි මේ ජීවිතේ ගොඩ ගහගත්ත දේවල් හුස්මටික යන ගොඩ දාලයන්න එප. කොච්චර සල්ලි රත්තරම් බඩු මොනවා හංගගෙන තිබ්බත් ඒව ඔක්කොම හුස්මටික යනකොට දාලයන්න වෙන ආයගෙන යන්න බෑ. හැබැයි සද්ධහා ධනය සීල ධනය හිරි ඔත්තප්ප දනං සුත දනං ඊළඟට ත්‍යාග ධනී දන්දීල ඇතිකර ගන්න ධනේ දානාදී පින්කං වලින් රැස්වෙන සංසාර ගමනට රැස්කර ගන්න ධනය නිවන් දකිනකං ගෙනියන්න පුළුව. ඒකයි බුදුරජාණන් දැන් සීවලි හාමුදුරන්ට බලන්නන සසරි කොහේ හිටිය කැලේක හිටියත් සිව් පසේ ටික ලැබෙන වරදින්නේ. එතකොට අපිට පේනවයි ලැබීම සසරි පුුණ්‍ය නිධානයක් තැම්පත් කර ගත්ත කෙන. ඒ නිධානය නිසා සුකාපටි පදා සැප සහිත මාර්ගයකින්ම නිවනට යන්න පුළුවන් කිය. ඒ නිසා පුළුවන් තරන් දම්පින්කංක දන් දෙනකොට හිතන්න මම සංසාරිට නිධානයක් තැම්පත් කරන. නිවන් අවබෝධය පිණිස මට මේ දානාදී පින්කම් මට පාරමිතාවක් වේවා කියල හිතන්න දන් දෙන. එහෙම හිතාගෙන පින්කං කරන්න පුළුවන්ත. ඊළඟ එක තමයි ප්‍රඥාව බලවත්ම නිධානී ප්‍රඥාව නුවන හැම වෙලාම අනිත්‍ය වසේ මෙනෙහි කරන්න. මේ ආයතන හය පංචුපාදානස්කන්දේ අනිත්‍යයි කියලා නුවනින් විමසන්. බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මහනිනී මේ ලෝකයේ බුදු කෙනෙක් ලෝකට පහළ වෙන්නේ. සාරා සංකයේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා. ඊටත් එහා මනෝ ප්‍රනිධානයේ වාක් ප්‍රනිධානයේ සොලුසා සංකයේ කල්පලක්ෂයක් මනසෙන් වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කර කරා. එතකොට සම්පූර්ණ කාලයේ විසි අසංකයේ කල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධානයයි වාක් ප්‍රනිධානයයි දසපාරමී පුරපු සාරා සංකයේ කල්ප ලක්ෂය එකතු කරා. මේසා දීර්ඝ කාලයක් සසර පාරමී පුරාගෙන ඇවිල්ල. දුස්කරක්‍රියා කළ ශරීරයට අනේක විද දුක්පීඩාදීලා. ලෝතුරා බුද්ධත්වයට පත්වෙන්නේ අනිත්‍ය දුක්ඛානාත්ම කියන මේ ලෝකෙ වැහිලා තියෙන අවිද්‍යාවෙන් වැහිලා තන්හාාවෙන් බැඳිලා ඉන්න සත්‍යයන්ට සසර වැසී ගිය කාරණා තුනක් මතු කල්ල පෙන්නන්නයි. ඒ තමයි මිනිස්සු අවිද්‍යාව නිසා අනිච්චේ නිච්ච සංඥි. අනිත්‍යදේ නිත්‍යයි කළ සංඥාව වැරදියට අල්ලගෙන තියෙන. දුක්කේ සුක සංඥි. දුක සැපක් විදිහට වැරදි සංඥාවෙන් ගන්න. අසුබස්දේ සුභ සංඥාවෙන් ගන්න. අනාත්මදේ ආත්ම සංඥාවෙන් පිළිගන්න. අන්නේ නිසා අන්තෝ ජටා බහි ජට ඇතුළතිනු තවුල් කරගෙන පිටතිනු තවුල් කරගෙන ජටාය ජටිතා පජා. අවුලෙන් අවුලට පත්වෙලා සසර යනෝ. මෙන්න මේ සත්වයාට කෙලෙස් ගැට ලෙහාගෙන. අවිද්‍යාවෙන් අවුල් වෙලා තන්හාාවෙන් බැඳිල් අවුල් කරගෙන තියෙන මේ ගැට ටික ලෙහාගෙන ධර්මාවබෝධය කරා යන්න තියෙන මාර්ගයේ පෙන්නන්නයි බුදුවරු ලෝකෙට පහළවෙන්. අන්නේ නිසා ඒ ප්‍රඥාව අරමුණු කරගෙන ප්‍රඥාව ඉලක්ක කරගෙන නුවන වඩන්න. අන්න එතකොටයි ධර්මාවබෝධයට හිත සකස් කරගන්න පුළුව. ඒ වෙනුවෙන් හොඳට ඔය කියන සත්තාරය ධනයෙන්ම ධනවතෙක් බවට පත්වේ. ඒක තමයි ධනවත්. එහෙම ධනය තියෙන කෙනා බලන්න බුද්ධ ශාසනය තියනවල සමහර වෙලාවට ඔබහල ඇති දානයක් දෙන්න. ලංකාවේ ඉතිහාසි තින ලංකාවට ඉදා 69ක් භික්‍ෂූන් වහන්සේලා. ගෙවල් ගාඩ පින්ඩ පාත යනවා දාන ටිකක් දෙන්න විදිිය. ඒ කාලේ මේ සේවිකාවක් හිටිය කියනවා දිග කොන්්ඩයක්ති. ධනවත් පවුලක සිටු කුමාරිකාවක් මේ කොන්්ඩ ඉල්ලුව කහවනු. 100කට ඉල්ලුව 1000කට ඉල්ලුව දෙන්නෙම නෑකිව කියට. ඊට පස්සේ කහවනු දහස් ගාන්ට ඉල්ලුව ඒත් දෙන්න හිෝ. ඒ තරම් කොන්්ඩෙ බිම ගෑවෙන මට්ටමට දිගයි. දවසක් මේ බොහොම දුප්පත් පැල්පතක හිටපු කෙනෙ.
දැක්කා ස්වාමීන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වඩිනවා. ගිහිල්ලා වැඳලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේලාට පිණ්ඩපාතේ දානේ ලැබුණද කියලා ඇහුවා. තාම නැත නැගණියෙක්. ඊට පස්සේ එහෙනම් ස්වාමීනි ඔහොම වැඩ ඉන්න කියලා ඉක්මනට ගේ ඇතුළට ගිහිල්ලා තමන්ගේ අර දිගු කෙස් වැටිය කැපුවා. කපලා ඉවරලා මේ කෙනෙකුට දුන්නා ඉක්මනට යන්න. ඔබ ගිහිල්ලා අර අසවල් සිටු මැදුරේ මේ කෙස් වැටිය දීලා මගේ කලින් සල්ලි ඉල්ලලා තිබුණා ගිහිල්ලා ඉල්ලගෙන ඉන්න කියලා. මේ මුදල් අරන් එන්න කිව්ව දානයක්. දැන් කෙස් වැටිය ගිහින් දුන්නට පස්සේ දැන් කේවල් කරා. ඒවා ඒ ඉල්ලපු කාලේ මං ඉල්ලපු ගාන දැන් දෙන්නේ නැහැ කිව්වා. එහෙම ඕනනම් කහවණු 60ක් දෙන්නම් කිව්වා. කැපුවට පස්සේ ඒකේ වටිනාකම නැහැ කිව්වා. මොනවා හරි කියන්න එපා කියලා ඊට පස්සේ ගොයි තියලා යන්න කියලා කහවණු 60ක් දුන්නා. ඊට පස්සේ දැන් කරන්න දෙයක් නැහැ. කහවණු 60ක් දුන්නා නැගණියෙක්. ඊට පස්සේ කිව්වා කමක් නැහැ. ස්වාමීන් වහන්සේලා 69ක් ඉන්නවනේ. ඔය ගෙවල් 60කට කහවණුව දීගෙන යන්න කිව්වා. දීලා කියන්න කිව්වා ඉක්මනට දානි හදලා උන්වහන්සේලාට දානේ දෙන්න කියලා. ගෙවල් 60කට කහවණුව දීලා දානි සකස් කරලා අර 69ක් ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කරා. එහෙම දානේ දීලා උන්වහන්සේලා දන් වළඳලා එතන හිටපු 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ දිවසින් දැක්ක දානේ ලැබිච්ච හැටි. උන්වහන්සේ දානේ දීලා දන් වළඳලා අවසන් වෙනා ඒ පින් අනුමෝදන් කරනකොට අර කෙස් ඒ විදිහටම ආයි වැවුණා කිය. එතකොට බලන්න මේවා ඉතිහාස දේශනාවල තියෙනවා. ඔය වගේ බුදුරජාණන් වහන්සේ කාලෙත් ඔහොම වෙලා තියෙනවා. කලවයින් මස් කෑල්ලක් කපලා දුන්නා කියනවනේ. මරණාසන්නව බෙහෙතක් අවශ්‍ය වෙච්ච කෙනෙකුට. එතකොට බෙහෙතකට සමහර බෙහෙත් වලට අවශ්‍යයි ඒ කාලේ විරේක බෙහෙතක් වළඳ. දන්නේ නැහැ හැබැයි බුදුහාමුදුරුවෝ ඒක තහනම් කරනවා. ඒක සුදුසු නෑ කියලා. හැබැයි මේ මිනිමස් වළඳන්න කියලා නෑ කොහෙවත්. හැබැයි ඒ වෙලාවේ සද්ධාව නිසා කලවයින් කොටසක් කපලා දෙනවා. බුදුරජාණන් වහන්සේ පස්සේ ඒක දැනගෙන විනය ශික්ෂාපදයක් පැනෙව්වා. ඒ මිනිමස් වැළඳීම කරන්න එපා ඒක තහනම් කියලා. හැබැයි එදා බුද්ධ ප්‍රමුඛ සංඝයා මේ නිවසට වඩිනකොට දැන් දානි හදලා සුප්පියා උපාසිකාවගේ මේ ස්වාමියා මහලී කියන රාජකුමාරි බොහොම සද්ධාවෙන් ඇවිල්ලා දැන් වෙන මිනිස්සෙක් නම් ගිහිල්ලා අර බිරිඳට බණිනවා සාප කරනවා මේකිට පිස්සු කියලා බණි එහෙමනේ බණින්නේනේ. ස්වාමියාට පුදුම සතුටක් ඇති වුණා. අනේ මගේ බිරිඳ මොනතරම් සද්ධාවන්ත කෙනෙක්ද. තමන්ගේ ශරීර මාංශයේ පවා පරිත්‍යාග කරා. ඒක අර පරමත්ත පාරමිතා. ඇස් ඉස් මස් ලේ දන් දෙනවනේ කෙනෙක්ගේ ජීවිතේ වෙනුවෙන්. මගේ බිරිඳ මොනතරම් ත්‍යාගවන්ත කෙනෙක්ද. තමන්ගේ ශරීර මාංශයේ දන් දුන්නා කීවා. ඉක්මනට ගිහිලා බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි මම පුදුම සතුටෙන් ඉන්නේ. මගේ බිරිඳ පුදුම සද්ධාවන්තයි. ඔබ වහන්සේ හෙට දවසේ දානෙට වඩින්නේ මගේ නිවසට. එදා බුද්ධ ප්‍රමුඛ සංඝයා නිවසට වැඩම කරා. ඇහුවකෝ සුප්පියා එළියට එන්න විදියක් නෑ. කකුල බැඳගෙන ලේ ගලනවා තුවාලේ වෙලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔසවාගෙන එන්න කීවා. බුදුරජාණන් වහන්සේ දකිනකොටම අර තුවාලේ මස් වැඩිලා සැනින් අඩිය තියලා ඇවිදින්න මට්ටමට සුවපත් වුණා. ඒක තමයි බුද්ධ දර්ශනය. ඒ නිසා බුදු කෙනෙකුගේ තුනුරුවන් ගුණ මේ ධර්මයේ සඳහන් එකයි. මේ සත්තාරයේ ධනය කියන මහා ධනයක්. ඒවැන් කෙනෙක් ධනවත් නම් එයාට පුදුමාකාර සතුටක් තිය. මම මෙලවත් රැකිලා පරලවත් රැකිලා මම ආර්ය සත්‍ය ධර්මාවබෝධය පැත්තෙන් සත්තාරය ධනයෙන් ධනවත් කෙනෙ. අන්නේ ධනය ඇතිකරගන්න මහන්සිගන්න. ඒ ධනය තම යොබෝ ධර්මාවබෝධය කරාරගෙනයන්. ඒ නිසා සද්ධාව දවස ගානි සද්ධාවෙන් ධනවත්තේ. කය වචනයේ සංවර කරගෙන සීල ධනය ඇතිකරගන්න දක්ෂවේ. එහෙම නැත්තම් මරණ මංචකවවා විඳවන්න වෙන්. ඊළඟට පවට ලැජ්ජාව පුංචි වරදේ පවා බය දකින්න. මෙහෙමයි දැන් ධර්ම මාර්ගය වඩාගෙන යන කෙන සෝවාන් වෙන කල් වැරදි කෙරෙන්න පුළුවන්ද බැයිද. පුළුවන්නේ පෘතජ්ජන කෙන අතින් වැරදි වෙනවා. හැබැයි ධර්මමාර්ගය දියුණුව කරා යන කෙනාගේ අපායට යන කෙනාගේ වෙනස තමයි අපායට යන කෙනා වරද සාධාරණී කරණය කර කර වරදේම ඉන්නවා. අච්චර මිනිස්සු පවකං කරනවන අපි කරපුහම් මොකද. අච්චර ලොකු හොරු ඉන්නවන අපි පොඩ්ඩක් ගත්තාහම් මොකද. ඔය පොඩ්ඩක් බීවට කමන්නේ එහෙම කිය තමන්ගේ වැරැද්ද සාධාරණී කරණය කර කර අකුසලේම යනවා.
හැබැයි ධර්මමාර්ගයේ දියුණුව කරා යන කෙනාගේ ස්වභාවේ පුංචි වරදේ බය දකිනවා කිය. එයා හිතනවා පොඩි වරදත් වරදක්මයි. මං කොහොමහරි මේක හදාගන්න. වරදක් වෙච්ච ගමන් එයා ඒක වහන්නේ නෑ සඟවන්නෑ කියෙන්. එයා ඒ වෙලාම ආයිතින් සංවරයට එන. නැවත හිතනවා තුනුරුවන් සමාකරගෙන ආයි සිල්ලාරගෙන සීලේ අලුත් කරගෙන හිතනවා මං ආයි මේ වැරද්ද කරන්නේ. මං කොහොමහරි මගේ පුංචි අඩුපාඩුව පවා හදාගන්න. අන්න යා තමයි ඉදිරියට යන්. ඒ නිසා පවට ලැජ්ජා බය ඇති කරගන්න. ඒක ධනයක්. ඊළඟට සුත බණහන් හොදට බණහන් ධනවත් ඊළඟට ත්‍යයාගේ දන්දෙන් ඔබේ ශක්ති පමණින් දම්පින්කං කරන්න ප්‍රඥාව දියුණු කරන්න. ඔන්න ඔය සත්තාරය ධනය ඇති කරගෙන. ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ඔබට ආශිර්වාද කරව.